ගුරුතලාව ඇසදිසි සිප්හලේ අපි දෙවනි පැයට ඇවිල්ලා ඉන්නේ. සංයුක්ත ගණිතය අපි හසිත සර් එක්ක අදාළ පාඩම් සාකච්ඡා කළා. මම කිව්වා ලබන සතියේ දුෂ්යන්ත මහබදුගේ සර් තමයි එන්නේ කියලා පළමු පැයට. හැබැයි ඊට පස්සේ අපිට හසිත සර්ව ආයිත් හම්බෙන්න පුළුවන්. ඒකත් මතක් කරන ගමන්ම අපි දැන් සූදානම් වෙන්නේ අපේ අද සඳුදා ඔන්න දෙවනි පැය වෙන් වෙන්නේ භෞතික විද්‍යාව වෙනුවෙන්. භෞතික විද්‍යාව ගැන කතා කරද්දී මතක ඇති පසුගිය සතියේ අපි කතා කළා ධාරාව හා විද්‍යුතය කියන පාඩමට අදාළව තමයි කතා කළේ. එතකොට පළමු නිබන්ධනය ගැන අපි හොඳට සාකච්ඡා කළා. එතකොට අද දෙවෙනි කොටස තමයි අපිට කතා කරන්න තියෙන්නේ. පසුගිය සතියේ එකතු වෙන්න බැරි වුණු කෙනෙක් ඉන්නවා නම් යන්න ජාතික රූපවාහිනී අපේ YouTube channel එකට රූපවාහිනී ජාතික පාසල මේ YouTube නාලිකාවට ගියාට පස්සේ බලන්න පුළුවන් ගුරුතලාවේ පසුගිය සතියේ සියලුම පාඩම් හැම එකක්ම තියෙනවා. හොඳයි. අපි අද භෞතික විද්‍යාවට අදාළව මම කිව්ව ධාරා විද්‍යුතයේ ඉතිරි කොටස් තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. උසස් පෙළ පුනරීක්ෂණ අභ්‍යාස සහිතව. අද අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ දේශක තරිඳු විතානගේ සර්. අයිබෝන් සර්. ඔව්. අයිබෝන් තේජානි. හොඳයි. අපි සර්ගේ WhatsApp නම්බර එකත් මතක් කරලාම වැඩේ පටන් ගමු. ප්‍රශ්නයක් තියෙනවා නම් සර්ගෙන් අහන්න පුළුවන් මේ සතිය ඇතුළත 074යි 15යි 359යි 53 074යි 15යි 359යි 53 මෙන්න මේ අංකයට ඉක්මනටම ඔබේ WhatsApp ප්‍රශ්න හැම දෙයක්ම යොමු කිරීමේ හැකියාව තියෙනවා භෞතික විද්‍යාවේ ධාරා විද්‍යුතයට අදාළව. හරි. තරදිස අපි පටන් ගමු. හොඳයි. අයිබෝන් දුරේ පුතේ අපි එතකොට එදා කතා කරා ධාරා විද්‍යුතය පළවෙනි කොටස යටතේ අපි පළවෙනි දිනේදී කතා කරා ධාරා විද්‍යුතයේදී විශේෂයෙන්ම ගණන් වලට ලැබෙන්න පුළුවන් කොටස් ටිකක් තමයි අපි තේජානිදා කතා කරේ. එතකොට අපි අද බලාපොරොත්තු වෙනවා ඉතිරි කොටස් ටික කතා කරන්න. අපිට මතක ඇති අපි එදා කතා කරා හන්දියට එන වාහන ටිකක් එහෙම ගැන. අපි අද කතා කරනවා වාහන කොහොමද පාරවල් තෝරගන්නේ කියලා. හොඳයි. අපි යමු. ධාරා විද්‍යුතය ගැන කතා කරනකොට අපිට නැතුවම බැරි දෙයක් තමයි ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතිවල සමක ප්‍රතිරෝධ සෙවීම කියලා කියන්නේ. එතකොට අපි එදා ඒ කොටස පොඩ්ඩක් තිබ්බා. අපි අද ඒ කොටසත් කතා කරගෙනම ඉස්සරහට යමු. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා O level වලටත් තියෙන බොහොම පොඩි දෙයක්. නමුත් අපි ඒක කතා කරගෙනම යමු. හරි. මුලින්ම අපි ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක්. ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකදී තියෙන විශේෂත්වය තමයි එකම ධාරාව ප්‍රතිරෝධ තුනම හරහා යනවා. දැන් මෙතන ප්‍රතිරෝධ තුනක් අරන් තියෙන නිසා මම තුනක් කියලා කෙලේ. එතකොට ප්‍රතිරෝධ තුනම එහෙම නැත්නම් අපි ගන්න ප්‍රතිරෝධ සියලුම ප්‍රතිරෝධ ටික හරහා එකම ධාරාවක් තමයි යන්නේ. අපි මොකද සමග ප්‍රතිරෝධය කියන්නේ ළමයි? එතකොට සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ අපි මේ මෙතන තියෙනවා නම් අපි යම්කිසි ප්‍රතිරෝධ පද්ධතියක් ගත්තොත් ඒ ප්‍රතිරෝධ පද්ධතියේ ප්‍රතිරෝධ කීයක් තියෙනවද? අන්න ඒ ඔක්කොම වෙනුවට දාන්න පුළුවන් එක ප්‍රතිරෝධයට අපි කියනවා සමක ප්‍රතිරෝධය කියලා දුවේ පුතේ. එහෙනම් අන්න ඒකට තමයි සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ. ශ්‍රේණිගතයි නම් මං කිව්වා එක පාරයි අපිට තියෙන්නේ. තෝරන්න පාරවල් නැහැ. ඒ පාරේ අපි අර කතා කරානේ ගිය සතියේ ආරෝපණ කියලා අපි වාහන ගත්තා. එහෙනම් එක පාරයි තියෙන්නේ සියලුම වාහන ටිකේ පාර හරහා තමයි යන්නේ. එතකොට මෙතනත් ගත්තොත් මේ R0 එහෙනම් සමක ප්‍රතිරෝධය හරහා ඔය ධාරාව යනවා අපිට බොහොම සරලව. ගාන හදන්න පටන් ගන්න අපි V සමානයි V1 ධන V2 ධන V3. ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකදී සමක ප්‍රතිරෝධය හරහා එන විභවාන්තරය එයා සමාන වෙනවා තුන් දෙනාගේ විභවාන්තර වල එකතුවට. හරිද? එතකොට එතනින් අපිට පටන්ගෙන අපිට බොහොම සරල සුළු කිරීමක් ඇසුරින් ඕම් නියමෙ දාලා අපිට පුළුවන් මෙන්න තියෙනවා අවසාන උත්තරේ. ඒතර ශ්‍රේණිගත අවස්ථාවේදී අපිට එන්නේ R0 සමානයි R1 ධන R2 ධන R3. අපි මේ ටික ඉක්මනට බලාගෙන යමු. ඊළඟට එනවා සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති. සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිය තමයි අර මං කිව්වා වගේ වාහනයකට සිද්ධ වෙනවා මොන පාරේද යන්නේ කියලා තෝරගන්න. එතකොට මෙතෙන්ට එනවා අපි ධාරා බෙදීම ඉස්සරහදී කතා කරනවා. ඒ යටතේ අපි තවදුරටත් බලමු. සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක් ගත්තයින් පස්සේදී එයාගේ සමකේ එන්නේ කොහොමද? එකයට R0 සමානයි, එකයට R1 ධන, එකයට R2 ධන, එකයට R3 කියලා තමයි අපිට අවසාන සමීකරණ එන්නේ. ඔයාලා දන්නවා මේ වෙනකොටත් කොහොමද මේක ඔප්පු කරගන්නේ කියලා. එතකොට මේකෙදිත් අපි ඔයාලට පුළුවන් ගෙදරදී අපේ වැඩසටහනින් පස්සේදී පුරුදු පුහුණු නම් I සමානයි I1 ධන, I2 ධන, I3. ඒ කියන්නේ මොකද්ද? මෙතන එන මුළු ධාරාව හරිද? මෙතන එන මුළු ධාරාව සමාන වෙන්න ඕන මෙතනින් හැරිලා තියෙන ධාරා තුනට. කවුද මේ? කර්චොෆ් පළමු නියමය.
අපි කර්චොෆ් පළවෙනි නියමෙන්දී අපි එදා කතා කරා හන්දියට එන වාහන ටික හන්දියෙන් පිට වෙලා තියෙන්න ඕන කියලා. එහෙනම් මේ තියෙන්නේ ඒක. එතකොට පුතේ මේ තුන් දෙනාම වෙනුවට අපි දාන තනි ප්‍රතිරෝධය හරහා කල්පනා කරන්න මේ ඔක්කොම වාහන ටික යන්න ඕනනේ. එහෙනම් හරිනේ. අන්න ඒක තමයි මේ තියෙන්නේ. එතකොට එතනින් තමයි අපි වැඩේ පටන් ගන්නෙ. සමග ප්‍රතිරෝධය හරහා සියලුම ධාරාව යන්න ඕන. I සමානයි I1 ධන I2 ධන I3 කියලා අපිට මෙයාව ඔප්පු කරගන්න පුළුවන්. හොඳයි. ඔන්න දැන් අපි එනවා අද කතා කරන්න තියෙන වැඩේට. හරි. සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිය ගත්තයින් පස්සේදී අපිට ටිකක් දැන් අපි කලින් ස්ලයිඩ් එකට ආයි ගියොත් අපිට පේනවා ටිකක් මෙයා වැඩි වෙනකොට හදන්න පොඩ්ඩක් අමාරුයි ගන්න. හැබැයි අපි ගාව තියෙනවා බොහෝ වෙලාවට අපිට භාවිතා කරන්න පුළුවන්. අද අපි අපේ ටියුට් එක හදනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ දැන් උගන්වන්න යන දේවල් ටික කී පාරක් අපි භාවිතා කරනවද කියලා. එතකොට මෙන්න මෙහෙම කෙටි ක්‍රම තියෙනවා කීපයක්. හරිද? පළවෙනි කෙටි ක්‍රමයේ තමයි මතක තියාගන්න අපි ගාව තියෙනවා සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියේ අපි හිතමු එකම අගය. අපි කියන්නේ සර්ව සම ප්‍රතිරෝධ n සංඛ්‍යාවක් සමාන්තරගත විටදී කියලා. ඒ කියන්නේ එකම වගේ ප්‍රතිරෝධ තියෙන ප්‍රතිරෝධ n සංඛ්‍යාවක් තියෙනවා මෙහෙම සමාන්තරගතව. හරිද? අර සර් පොඩි වෙලාවක් දෙන්න අපිට වෙලාව බලන්න තියෙනවා. 3 විනාඩි 15යි. හොඳයි. එතකොට අපි අර කතා කරා වගේ අපිට යන්න පාරවල් n ගාණක් තියෙනවා හැම පාරම එක වගේ. එහෙනම් මොකද්ද වෙන්නේ? හැම පාරටම සමාන වාහන ටිකක් නේ තේජානි යන්නේ. හොඳයි. එහෙනම් මොකද්ද වෙන්නේ? සමක ප්‍රතිරෝධය සමාන වෙනවා එකක අගය බෙදීම n ට. සමක ප්‍රතිරෝධය සමාන වෙනවා මතක තියාගන්න එක ප්‍රතිරෝධයක අගය බෙදීම n ට. අපි බලමු තවත් මොනවද තියෙන්නේ කියලා. හොඳයි. අපි බහුලවම භාවිතා කරන සමක ප්‍රතිරෝධය යෙදීම. අපි කියන්නේ ගුණිතය බෙදීම එකතුව. ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගත වෙද්දී ඔයාලට පුළුවන් අර සමීකරණයක් දාලා හරිද? අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සමීකරණයක් දාලා ඔප්පු කරලා බලන්න පුළුවන්. ගුණිතය බෙදීම එකතුවක් විදියට තමයි අපි මෙයාව මතක තියාගෙන ඉන්නේ සමාන්තරගත අවස්ථාව ප්‍රතිරෝධ දෙකක් පමණයි. හොඳයි. ඊළඟට තේජානි මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. එක ප්‍රතිරෝධයක් යම්කිසි අපි ගමු මම උදාහරණයක් විදිහට කියන්න. මේක අපි හිතමු 10යි ඕම්. අනික් ප්‍රතිරෝධය අපි ගන්නවා එක්ක දැන් මෙතන අනන්තය අපිට පෙන්නලා තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු එයා 10000යි ඕම්. ලක්ෂයයි ඕම්. ඒ කියන්නේ මෙයාට සාපේක්ෂව අනිත් එක්කෙනා ගොඩාක් අමාරුයි. ගොඩාක් අමාරු පාරක්. හරි. මොකද්ද වෙන්නේ? අපි හිතමු අපිට දැන් කොළඹ ඉඳලා මාතරට යන්න ඕන. පාරවල් දෙකක් තියෙනවා. ගාලු පාර තියෙනවා. එහෙම නැත්නම් හයිවේ එක තියෙනවා. බහුතරයක් තෝරගන්නේ මොන පාරද? ලේසියෙන් යන්න පුළුවන් පාරනේ. බාධක අඩු මාර්ගය. එහෙනම් අන්න ඒක තමයි දුවේ පුතේ මෙතනත් තියෙන්නේ. දැන් මෙතන හරිද? මෙතන ගත්තොත් දැන් මම ගනිපු උදාහරණේ ගාලු පාරටත් වඩා කරදරකාරී. ප්‍රතිරෝධය අනන්තය. යන්න ගොඩාක් අමාරුයි. එහෙනම් දුවේ පුතේ ඒ පාර හරහා ධාරාවක් ගමන් කරන්නෙම නැහැ. කරන්නෙම නැහැ කියලා අපිට ගන්න පුළුවන්. ඊටාම සුළු ධාරාවක් ගමන් කරනවා. මොකද අනන්තය කියන එක අපිට ප්‍රායෝගිකව ගන්න බෑ. අර මං කියන්නේ අති විශාල අවස්ථාවේදී. නමුත් අපිට එතකොට සමක ප්‍රතිරෝධය විදියට අර අනෙක් ප්‍රතිරෝධය ගන්න පුළුවන්. අර අතිවිශාල ප්‍රතිරෝධය අයින් කරලා සමග ප්‍රතිරෝධ විදියට අනෙක් ප්‍රතිරෝධය අපිට ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඒ අවස්ථා තුන හොඳින් මතක තියාගන්න. හරිද? මම ආයෙ කියන්නම්. ප්‍රතිරෝධ n සංඛ්‍යාවක් සමාන්තරගත විට සර්ව සමයෙන් ප්‍රතිරෝධ n සංඛ්‍යාවක් සමාන්තරගත විට අපි ගන්න එකක අගය බෙදීම n අනිත් එක අපි ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගත විට අපි අර සමීකරණ ලියලා ඉන්නේ ටක් ගාලා දානවා ගුණිතය බෙදීම එකතුව. ගුණිතය බෙදීම එකතුව. තුන්වෙනි අවස්ථාව තමයි ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. එකකට සාපේක්ෂව අනිත් එක බැලුවෙන් පස්සේ ගොඩාක් ලොකුයි යාට වඩා. ගොඩක් ලොකුයි. එතකොට අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් සමක ප්‍රතිරෝධය අර කුඩා එක්කෙනාට ඊටාම ආසන්න ගාණක් තමයි එන්නේ. මේ අනන්තයයි නම් කෙලින්ම අනිත් එක්කෙනාම වෙනවා. හොඳයි අපි ඉස්සරහට යමු. හොඳයි. අපි අද තේජානි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම මේ මීටර් ගැන. ඒ කියන්නේ ඇමීටර්, වෝල්ට් මීටර් ගැන තමයි කතා කරන්නේ. අවසානයේදී මම ඔයාලට කියලා දෙනවා කොහොමද ගැලනෝමීටර් එකක් භාවිතා කරලා මේ ඇමීටරය, වෝල්ට් මීටරය සහ මල්ටිමීටරය කියන ඔක්කොම හදාගන්න. ඒ කියන්නේ ඕම් මීටරයත් ඇතුළුවම මේක සාමාන්‍යයෙන් කොහොමද හදන්න ඇත්තේ කියලා අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන් වෙනවා අද පාඩම හරියට අහගෙන ඉන්න අවසානයේදී. ඒ කියන්නේ 4 in 1 එක. ඔව්. මල්ටිමීටර් එක. මල්ටිමීටර් එක. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි මේ ඔයාලා හිතන්න එපා අද මේ කතා කරන්නේ ප්‍රායෝගික පරීක්ෂණ වලට විතරක් අදාළව කියලා. නෑ. ඔයාලට කතා කරගෙන යද්දි තේරෙයි ධාරාවිද්‍යාවේ හැම තැනටම අහුවෙන දේවල් ටිකක් තමයි මම අද ඔයාලට මේ ගොනු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. හොඳයි.
එතකොට ඇමීටර ගැන කතා කරනකොට ඔයාලට පේනවා අපි ප්‍රධාන වශයෙන්ම කතා කරනවා සමීප ඡායාරූපයක් ලබා දෙන්න මේකේ අපි කතා කරනවා මැද බිඳු ගැල්වනෝමීටරය සහ මේ තියෙන සාමාන්‍ය ඇමීටරයක්. එතකොට මේ මැද බිඳු ගැල්වනෝමීටරයේ තියෙන වැදගත්කම තමයි අපිට එයාගෙන් පුළුවන් ධාරාව යන දිශාව මොන පැත්තටද කියලා හොයාගන්න. ඔයාලට පේනවා ධන සහ ඍණ කියලා ලකුණු කරලා තියෙනවා මේ අග්‍ර දෙක. ඒතකොට මේ අග්‍ර දෙකට අනුව අපිට නිවැරදි දිශාවට යනවා නම් ධන ධාරාවකුත් නැත්නම් ඍණ ධාරාවකුත් අපිට ඒ විදිහට බලා ගන්න පුළුවන් ධාරාව යන දිශාව සහ ඒ වගේ නැති සාමාන්‍ය අපි පේනවා මිලිමීටරයක් තමයි මේ තියෙන්නේ. ඒතර මීටරයක් තියෙනවා. යාගේ අපිට පුළුවන් ධාරාව යන දිශාව හොයාගන්න. හොඳයි. ඊළඟට ඔයාලට පේනලා තියෙනවා වෝල්ට් මීටරයක් සහ මල්ටිමීටර එකකුත් තියෙනවා. එතකොට මල්ටිමීටර එක ඔයාලා පොඩ්ඩක් බලන්න සමීපව අරගෙන මේකේ තියෙනවා DCV, ACV සහ DCA සහ ohm. එතකොට ඔතන තියෙන්නේ ඔය DCAC කියලා තියෙන අපි දන්න ප්‍රත්‍යාවර්ත ධාරාව සහ ඩිරෙක්ට් කරන්ට් කියලා කියන්නේ අපි ගත්තොත් සරල ධාරාව. එතකොට ඒ දෙන්නට අදාළව සහ ඊට පස්සේ ධාරාව මනින්න අපිට භාවිතා කරන්න පුළුවන්. ඔය ඔයාලට පේනවා A කියලා තියෙන ඊට පස්සේ ඕම් වලින් පෙන්නලා තියෙනවා ඔයාලට ප්‍රතිරෝධය මනින්න භාවිතා කරන්න පුළුවන්. එතකොට එයාගේ අපිට මේ වෙනස්කම් භාවිතා කරලා මේ යතුරු භාවිතා කරලා අපිට පුළුවන් එයාගේ අගයන් ටික වෙනස් කරලා අපිට එයාගේ සංවේදීතාවය වෙනස් කරගන්න. සංවේදීතාවය වෙනස් කරන්නේ කොහොමද කියලා අපි අද ඉස්සරහට කතා කරනවා. හොඳයි. මුලින්ම අපි කතා කරමු විභව බෙදීම ගැන. එතකොට දුවේ පුතේ විභව බෙදීම කියලා කියන්නේ ධාරා විද්‍යුතයේ තියෙන අතිශයින්ම වැදගත්. මම ඔයාලට කියනවා ලියලා තියාගන්න අනිවාර්යෙන් මේ පාර විභාගෙටත් ඔබට මේක දෙතුන් පාරකට වඩා දාන්න සිද්ධ වෙනවා. හරිද? අනිවාර්යෙන්ම අවශ්‍යම වෙන තැනක් තමයි විභව බෙදීම සහ ධාරා බෙදීම කියලා කියන්නේ. විභව භාජක සහ ධාරා භාජක කියලා කියන්නේ. එතකොට මෙයාගේ මෙහෙමයි අපි මෙහෙම මේක මතක තියාගන්නවා. අපි හිතමුකෝ මොනවා හරි මේ කෑම జాතියක් තියෙනවා. හරිද? මෙතන දැන් ඉන්නවා තේජානිගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. හරිද? අපිට ලැබිලා තියෙනවා කෑම පැකට් 5ක්. එතකොට මායි තේජානි ගිහිල්ලා අපි මේ කෑම ටික බෙදා ගන්නවා. එතකොට මම 3කුයි තේජානි 2කුයි ගත්තොත්. හරි දැන් තේජානිගේ යාළුවෝ 3 දෙනා මගේ යාළුවෝ දෙන්නයි. මම එතකොට වැඩියෙන් කෑම ගත්තොත් මොකද මගේ යාළුවෝ දෙන්නයි නේ. තේජානිලාගේ ගෲප් එකට සිද්ධ වෙනවා බඩගින්නෙන්. අපි එහෙම කරන්නේ අපි මේ ටික සර්ව සමානව තමයි බෙදාගන්නේ. එහෙනම් ප්‍රතිරෝධත් දුවේ පුතේ විභවාන්තරය බෙදාගන්නේ ඔන්න ඔය විදියට. එතකොට ප්‍රතිරෝධ එයාගේ ප්‍රතිරෝධයේ විශාලත්වයට අනුව ඒ කියන්නේ මේ ප්‍රතිරෝධයේ විශාලත්වය මේ දෙන්නගෙන් මගේ කොටස කොච්චරයිද මේ බලන්න R1 ධන R2 ගෙන් R1 R1 ධන R2 ගෙන් R2 මගේ කොටස කොච්චරයිද අන්න එච්චරක් දෙන්න මුළු විභවාන්තරයෙන් එහෙනම් අපිට පේනවා R1 ධන R2 වාරයක් R1 එතකොට මේ දෙන්නගෙන් මෙයාගේ ප්‍රමාණය ගුණ වෙනවා මුළු විභවාන්තරයෙන් ඒක තමයි R1 ප්‍රතිරෝධය හරහාට එන විභවාන්තරය. ඒතකොට ඔයාලට ඒ වගේම පේනවා R2 හරහාටත් ඒ වගේම මෙතන වෙනස් වෙන්නේ R2 උඩට එන එක විතරයි. හොඳයි. අපි යමු විභව බෙදීමට. විභව බෙදීමේදී මොකක්ද දෙන්නේ බලමු. sorry ධාරා බෙදීමේදී. හරි. සර්ට වැරදිලාද කියලාත් හිතේ. නෑ. හරිද? බලන්න. I1 ට දැන් අර මං කියපු කතාවත් එක පොඩ්ඩක් නිකන් හරි. ඔව්. පොඩි දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා. හරි. අපි බෝඩ් එක අඳිමු. R2 තියෙනවා. R1 තියෙනවා. එතකොට අපි මෙතනින් R2 හරහා අපි I2 තමයි අඳින්නේ. R1 හරහා අපි I1 තමයි අඳින්නේ. හරිද? මුළු ධාරාව I කියලා එනවා. හොඳයි. ඔන්න දැන් බලන්නකෝ. I1 සමානයි හරිද පුතේ? R2 උඩට එනවා R1 ධන R2 වාරයක් මුළු ධාරාව I කියලා එනවා. සර්ට වැරදුනාද කියලා ඔන්න ඔතන තමයි මං කිව්වේ. වැරදුනාද කියලා කල්පනා කරන්න ඇති. ඇයි? I2 එකට I1 එකට ඇයි I2 දැම්මේ? I1 එකට ඇයි I2 දැම්මේ? ඒක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි දුවේ පුතේ. හරිද? දැන් ඔයාලා කල්පනා කරන්නකෝ ප්‍රතිරෝධයේ වැඩිපාර තියෙනවනේ. එතකොට ප්‍රතිරෝධයේ වැඩිපාරේද වැඩිපුර වාහන ගමන් කරන්නේ ප්‍රතිරෝධයේ අඩුපාරේද වැඩිපුර වාහන ගමන් කරන්නේ. ප්‍රතිරෝධයේ අඩුපාරේනේ. එහෙනම් අපි හිතමු මෙතන ලොකු R2 කියලා. අපි හිතමු මෙයා 20ක් වගේ. මෙයා අපි හිතමු 5 ඕම් වගේ කියලා. එහෙනම් ඔයාලා කල්පනා කරන්න මොකක් හරහාද ලොකු ධාරාවක් යන නැත්තේ? I1 හරහා නේද ලොකු ධාරාවක් යන්නේ? ඇයි මෙයා තමයි අඩු. එහෙනම් ලොකු ධාරාව යන එකට එන්න ඕන
ලොකු එක්කෙනා උඩට එන්න ඕන. R2 තමයි උඩට එන්න ඕන. අන්න ඒක නිසා ධාරා බෙදීමේදී හොඳට මතක තියාගන්න පැත්ත මාරු වෙලා තමයි එන්නේ. හරිද? ධාරා බෙදීමේදී පැත්ත මාරු වෙලා තමයි එන්නේ. I1 හරහා R1 හරහා යන ධාරාව වෙනකොට උඩට දාන්නේ R2. විභව බෙදීමත් එක්ක පටලවා ගන්න එපා. හරිද? ඒ වගේම තමයි I2 හොයනකොට උඩට දාන්නේ R1. හොඳයි. අපි යමු. හරි. ඔන්න එහෙනම් අපි එනවා අද පළවෙනි ගානට. හරි. අපි බලමු. තරුණ සර්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න අහන්න පුළුවන්. මේ WhatsApp කරන්න තියෙන්නේ සර්ගේ නම්බර එක මම ආයෙත් මතක් කරන්නම්. 0.74 153යි 595යි 3. 0.74 153යි 595යි 3. මෙන්න මේ WhatsApp අංකයට තරුණ සර්ගෙන් අහන්න පුළුවන් මේ ධාරා විද්‍යුතයට අදාළව අද අපි කතා කරන පුනරීක්ෂණ අභ්‍යාසයට අදාළව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න WhatsApp කරන්න අමතක කරන්න එපා. මේ ඒ වගේම අපේ රූපවාහිනී ජාතික පාසල YouTube channel එකට ගියාම පහුගිය පාඩම් ටිකත් බලා ගන්න පුළුවන්. මේ අතරතුරේ මේ වෙලාවේ ගුරුතලාව ඔබ නරඹන කෙනෙක් නම් අපිට මිස් කෝල් එකක් ගහන්න අමතක කරන්න එපා. මෙන්න මේ දුරකථන අංක දෙකෙන් එහෙම වුණොත් ඔබට ප්‍රතිචාරයක් ලැබෙවි. 071යි 636යි 800යි 9. එහෙම නැත්නම් 800යි 5. 071යි 636යි 800යි 9 නැත්නම් 800යි 5 අපේ දුරකථන අංක දෙකට ඉක්මනටම මිස් කෝල් එකක් ගහන්න. ඔබට මේ අනිවාර්යයෙන්ම අපේ නිෂ්පාදක මණ්ඩලයෙන් ඔබට දුරකථන ඇමතුමක් ලැබෙවි. හොඳයි සර් ගාන දැන් ලියලා ඉවරයිනේ. ඔව්. අපි දැන් බලන්න යන්නේ විභව බෙදීම කොහොමද හරියටම භාවිතා කරන්න කියලා. හරි බලමු. එතකොට මේ මම මේ ගාන දැම්මේ තේජානේ අපි පන්තිවලදී ගොඩක් වෙලාවට දකිනවා ළමයි වරද්දනම තැනක් තමයි මෙතන. මොකද හරි කලබලයින් ළමයි. හරිද? හිතන්න පොඩ්ඩක් කම්මැලි. දැක්ක ගමන් මොකද්ද කරන්නේ? 9යි වෝල්ට් බෙදනවා මේ දෙන්නට. ඇයි? එයාට පේනවා 9යි වෝල්ට් ලැබිලා තියෙනවා 8යි සහ 6 කියන දෙපැත්තට. දැක්ක ගමන් 9 බෙදලා දානවා අර මං කියපු විදිහට කොහොමද? මෙතන 6යි 8යි 8න් ලිව්වා සර් කිව්වනේ. උඩට 8 දැම්මා. ගුණ කරා 9. එක වැරදි. ඇයි වරදින්න හේතුව? මොකද්ද හේතුව? හොඳට හිතලා බලන්න. මෙතන තියෙනවානේ සමග ප්‍රතිරෝධයක් පුතේ දුවේ. මෙතන මේ එකපාරයිද තියෙන්නේ. අපිට 6 ඕම් විතරක් පෙනුනට නෑනේ මේ තව පාරක් තියෙනවා. එතකොට මෙතන සමකයක් තියෙනවා. එහෙනම් අපිට අයිතියක් නෑ 8ටයි 6ටයි බෙදන්න. මොකද මෙතන 6 වගේ හිටියට අපි බලමු හොරා වගේ කවුද ඉන්නේ කියලා. රයිට්. අපි කොහොමද කරන්නේ? අපි කතා කරා. මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් නම්. එතකොට 6යි 6යි. මේ දෙන්නගේ සමක කීයද? 12යි. මේ දෙන්නගේ සමක අපිට නෝ 12යි ඕම්. හොඳයි. එයාතුයි මෙයාතුයි මොන ගතයිද? සමාන්තර ගතයි. 6යි 12යි සමාන්තර ගතයි. කවුද පුතේ මෙතෙන්ට දාන්න හොඳ? කල්පනා කරන්න මං ඔයාලට ක්‍රම තුනක් කිව්වා. ගුණිත බෙදීම එකතුව. ගුණිත බෙදීම එකතුව එහෙනම් අපි දානවා සමකය R0 සමානයි 12 වරක් 6 බෙදීම 12 ධන 6 අපි දානවා. හරිද? 12 වරක් 6 බෙදීම 18යි අපිට මෙයා කැපුවාම 3යි 4යි අපිට එනවා 4යි ඕම්. අන්න බලන්නකෝ 6 වගේ හැංගිලා ඉඳලා තියෙන්නේ කවුද? 4යි ඕම්. එහෙනම් 6ට දැම්මනම් වැඩේ ඉවරයි. එතනින් එහාට අපරාධ වාලා තවදුරටත් හදාගෙන යන ටික. හොඳයි. එහෙනම් අපි මෙයාව ඇඳ ගන්නවා දැන් අලුත් විදියට. කීයද? මෙතන තියෙනවා 8යි ඕම්. මෙතන එනවා 6යි ඕම්. sorry 4යි ඕම්. 4යි ඕම්. එතකොට මෙයාට තමයි මේ දෙන්නව බෙදෙන්නේ. 9යි වෝල්ට් තියෙන්නේ මෙන්න මේ දෙන්න හරහා. හරි. බලන්න එහෙනම් කොහොමද දෙන්නේ කියලා. එතකොට අපි දානවා කොහොමද? අර මං කිව්වේ තේජානින් මායි කෑම බෙදාගත්තා වගේ කියලා නේද? අපි උදාහරණයක් කිව්වනේ. 4 උඩට එනවා 4 ධන 8 යටට එනවා. වාරයක් මුළු විභව අන්තරේ 9. එතකොට අපිට එනවා මෙතනින් ගත්තම 12යි උඩට 4යි 9යි 3යි අපිට එනවා 3යි වෝල්ට් කියලා එනවා. එහෙනම් මෙතෙන්ට එනවා අපිට කීයක්ද? 3යි වෝල්ට් එනවා. 3යි වෝල්ට් තමයි එහෙනම් මේ දෙන්නට බෙදෙන්නේ. 3යි වෝල්ට් කොහොමද මේ දෙන්න බෙදාගන්නේ? 3යි වෝල්ට් මේ දෙන්නට එනවා. එතකොට අපිට ඉතින් එහාට ලොකුවට හදාන්න දෙයක් නැහැ. සර්ව සම ප්‍රතිරෝධ දෙකක් තියෙන්නේ. ඒ කියන්නේ අර මං කියපු කණ්ඩායම් දෙක සමානයි. එහෙනම් කෑම පැකට් ටික සමානව තමයි බෙදාගන්නේ. ඔයාලා ගණන් හදන්න යන්න එපා වුවට. හරිද? එහෙනම් 3 දෙකෙන් බෙදුවා. 3 බෙදීම 2යි වෝල්ට් තමයි මෙතෙන්ට එන්නේ. කීයද පුතේ එහෙනම් උත්තරේ එන්නේ? අපිට ලියන්න බලන්න Vxy සමානයි 3 බෙදීම 2යි වෝල්ට්. එහෙම නැත්නම් 1.5යි වෝල්ට් කියලා අපිට සරලව එනවා. හොඳයි.
අපි යමු ඊළඟ ගානට. හොඳයි. ඒ වගේම උදාහරණයක් තමයි මම දැම්මේ. අපි කාල වේලාව තිබුණොත් එයාව හදමු. අපි යමු ඒක නිසා ධාරා බෙදීම ගානට. හරිද? right. බලන්න ඔන්න අපි දීලා තියෙනවා පරිපතයක්. ධාරා බෙදීම ගානක් තමයි අපි දැන් කතා කරන්න යන්නේ. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. right. ඔන්න ඔතන තමයි මම ඔයාලට පටන් ගන්නකොටම කිව්වේ අපි අද කතා කරනවා පාර තෝරා ගැනීම පිළිබඳව කියලා. හරි බලමු. ඔක්කොම තියෙනවා 20යි වෝල්ට්. හරිද? මෙතන තියෙනවා 2යි ඕම්. මෙතන තියෙනවා 3යි ඕම්. සහ 10යි ඕම්. හරි. සගාන ලියනකම් අපි ඉක්මනටම මේ වෙලාව කීයද කියලා බලලා යමුද? හොඳයි. පස්වර 3 විනාඩි 30යි. තව විනාඩි 20ක් විතර තියෙනවා සර්. හොඳයි අපි බලමු. එතකොට මෙතනදී අපි බලන්නේ මුලින්ම අපි හොයාගන්න ඕන මෙතනින් එන මුළු ධාරාව කීයද කියලා. අපි හොයාගන්න ඕන මුළු ධාරාව මෙන්න මේ මාක් කරපු I කීයද කියලා අපි හොයාගමු. අපි බලමු යාව හොයන විදිය. දැන් යාව කොහොමද හොයන්නේ? අපිට V = IR දාන්න වෙනවා. පරිපතේ ටිකක් සංකීර්ණයි. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? අපි හොයාගන්න ඕන මෙන්න මේ දැන් 10 වගේ ඉන්න එක්කෙනාට අපිට පේනවා එයාගේ දෙකලවරට ප්‍රතිරෝධ ගොඩාක් සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අපි අර කලින් වගේ 10 ඇතුලේ හැංගිලා ඉන්නේ කවුද කියලා බලමු. කොහොමද කරන්නේ? මුලින්ම අපි මෙතනින් තමයි පටන් ගන්න. බලන්න මේ තුන් දෙනා. දැන් මේ එකක් හරහා යන ධාරාව අනිවාර්යෙන් අනිත් දෙන්න හරහා යන්න ඕන. එහෙනම් මේ තුන් දෙනා ශ්‍රේණිගතයි 10යි 6යි 16යි 16යි 8යි 24යි. 24යි 8යි මොන ගතයිද? සමාන්තර ගතයි. පාරවල් දෙකෙන් කැමැති පාරක් තෝරගෙන යන්න තියෙන්නේ. නම් 24යි 8යි සමාන්තර ගතයි. අපි දානවා එතන 24 ගුණ කිරීමට කවුද දාන්නේ? ගුණිත බෙදීම එකතුව. මතක තියාගන්න ගුණිත බෙදීම එකතුව. 24 ධන 8 මං ඔයාලට කිව්වා එතකොට කොයිතරම් මේක ප්‍රයෝජනවත් වෙනවද කියලා අද බලා ගන්න පුළුවන් කියලා. 24 වරක් 8 බෙදීම දෙන්න එකතු කරාම අපිට එනවා 32යි. 8 32කට කැපුවාම අපිට එනවා 4යි. මෙයා කැපුවාම අපිට එනවා කීයක්ද? 6යි ඕම් කියලා. එහෙනම් මෙතන ඇත්තටම දැන් ඉන්නේ කවුද? 8 වගේ ඉන්නේ කවුද? 8 වගේ ඇත්තටම ඉන්නේ 6යි. හරිද? හැබැයි 6 එනකොට මතක තියාගන්න ළමයි මේ සෙට් එකම නෑ හොඳේ. හරිද? එතන දැන් 6යි ඕම් තමයි මෙතන ඉන්නේ. මම ඒක මෙහෙම අඳින්නම්කෝ. ඔන්න ඔතන කොහම 6යි ඕම් තමයි ඉන්නේ. දැන් අපි අවසානටම අඳිමු ආයි සර්කිට් එක. 2යි මේ පැත්තම අයින් කරලා යා වෙනුවට තමයි අපි දැන් 6 ලිව්වේ. හරිද? 2යි 6යි 2යි කීයද? 10යි. එහෙනම් 10යි මෙතනින් 10යි 10යි. දැන් මෙහෙන් එන ධාරාවට තෝරගන්න පාරවල් දෙකක් තියෙනවා. මේ පාරෙන් ගියොත් පුතේ 10යි, මේ පාරෙන් ගියොත් 10යි. ආයෙත් අන්නර වගේ දෙනවා. පාරවල් දෙකක් තෝරගන්න ඇවිල්ලා තියෙනවා. පාරවල් දෙකම සමාන ප්‍රතිරෝධයක් තියෙන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? වාහන 10ක් ආව නම් එක පාරකින් වාහන 5යි, අනිත් පාරෙන් වාහන 5යි. එහෙනම් මොකද්ද? ධාරාව සමාන කොටස් දෙකකට තමයි බෙදෙන්නේ. හරි. සමග ප්‍රතිරෝධ වෙන්නේ කොහමද? 10යි 10යි. සරල සම ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගත අවස්ථාව. එහෙනම් මොකක්ද වෙන්නේ? එකකගේ බෙදීම n. එකකගේ බෙදීම මෙතන තියෙන 2යි. එකකගේ බෙදීම 2කින් කීය දෙන්නේ? සමග ප්‍රතිරෝධය 10 බෙදීම 2 සමානයි 5යි ඕම් නෙන්නේ. 5යි ඕම් නෙන්නේ. හරි. එහෙනම් අන්න දැන් අපි අවසාන අවස්ථාවට එලා තියෙන්නේ. දැන් මේ 10 වෙනුවට මෙතන හැංගිලා ඉන්න හොරාට හැංගිලා ඉන්න බබා කවුද කියලා තමයි අපි මේ බැලුවේ. රයිට් අපි බලමු. එහෙනම් ආයිත් අඳිමු අපි පරිපතය. මෙහා 20යි වෝල්ට් මෙතන ඉන්නවා 2යි ඕම්. මෙතන 10 වෙනුවට කවුද? හොරා 5යි. මෙතන 3යි ඕම්. ඔන්න එනවා. කීයද? V = IR දැන් මම 20යි වෝල්ට් තියෙනවා 5යි 8යි 2යි. එහෙනම් අපි මෙයාට දානවා V = IR. එතකොට 20යි වෝල්ට් සමානයි I වරක් R කීයද? 10යි. එතකොට අපිට I එනවා 2යි ඇම්පියර් කියලා. එහෙනම් මෙන්න මේ කීයක් යනවද? 2යි ඇම්පියර් මෙතනින් යනවා. හරිද? රයිට්. ඊට පස්සේ අපි බලමු. මෙතනින් 2යි ඇම්පියර් ආවෙන් පස්සේ මෙන්න මෙතෙන්ට 2යි ඇම්පියර් එනවා. හරිද? මෙතෙන්ට එනවා දැන් 2යි ඇම්පියර්. ඇවිල්ලා බලනවා මම මොකද්ද කරන්නේ කියලා. මම මොකද්ද කරන්න කියලා බලනවා. බලන්න. හරිද? මේ පාරත් 10යි ඕම්, මේ පැත්තත් 10යි ඕම්. එහෙනම් හද ඉන්න දෙයක් නැහැ, ලියලිය ඉන්න දෙයක් නැහැ. ආයි බලන්නේ මොකද්ද? මෙහාට භාගයයි මේ පැත්තෙන් භාගයයි. අර මං කලින් කිව්වා වගේ.
ඔන්න දැන් තමයි අපිට බලන්න තියෙන්නේ. හරි. දැන් මේ 6 අපි අයින් කරනවා. මේ 6 අපි අර අපි කියන්නේ මෙහෙමයි. මේක අපි මේ පැත්තට අපි හකුළුවාගෙන එනවා. ඊට පස්සේ අපි මේක ආයි දිග ඇරාගෙන යනවා. රයිට්. අපි බලමු. දැන් 6 එපා අපිට. 1යි වෝල්ට් එනවා. හරිද? රයිට්. එතකොට දැන් බලන්න පාරවල් දෙකක් තියෙනවා. රයිට්? අපි බලමු. දැන් කවුද අපි මේ දාන්න යන්නේ? ධාරා බෙදීම. හරිද? මේ පැත්තෙන් ගියොත් 24යි යෝ. 10යි 16යි 24යි. මේ පැත්තෙන් ගියොත් 8යි යෝ. ආයෙත් අර අවිලා තියෙන කොයි වගේ තැනකටද? මං කිව්වා වගේ හයිවේ එකයි ගාලු පාරයි වගේ තැනකටද? හරිද? රයිට්. එහෙනම් බලමු. එතකොට ගාලු පාරේ යන වාහන ගන්න බිඳුව වෙනවද? කොහෙද? එහෙනම් ගාලු පාරේ ට්‍රැෆික් තියෙන්නේ නැහැ ළමයි. හරි. අපි බලමු. එයාගෙනුත් වාහන යනවා. අපෙන් අහන්නේ 6යි ඕම් හරහා යන ධාරාව. ඒ කියන්නේ මේ පාත් එකෙන් යන ධාරාව තමයි අපෙන් අහන්නේ. හරියටම බලමු කොහොමද හොයන්නේ කියලා. හරි. අපි යාව ලකුණු කරගමු. I මම මේක 6යි ඕම් හරහා නිසා I 6 කියලා දාන්නම්කෝ. I6 එක සමාන වෙනවා. හරිද? දැන් 24 හරහා යන එක හොයන්න කවුද දාන්නේ? අනිත් එක්කෙනා මම අර කිව්වේ අර පැටලුණාද කියලා හිතන තැන අපි නේද? සමහරවල්ලාට අපි හිතන දැක්ක හිතනවා මේ පැටලිලාද කියලා. නෑ නෑ නෑ. ඒක පැටලිලා නෑ. ඒක පටලවලා තමයි ලියන්නේ. එතකොට 8 ධන 24. හරිද? මේ පේනවනේ 24 හරහා යන එකට උඩට දාන්නේ 8. වාරයක්. එතකොට ඔක්කොම එන්නේ කීයද? 1 ඇම්පියර තමයි. සමාන මෙතන 1 ඇම්පියර. 1 ඇම්පියර තමයි මෙතෙන්ට අපිට එන්නේ. හරිද? එතකොට අපිට මෙතනින් 32යි. මෙයාට මෙයාම අපි කපනවා. එතකොට අපිට න 4යි. එහෙනම් 4න් 1යි 0.25යි ඇම්පියර යනවා 6යි ඕම් හරහා. ආයිත් අහන්නේ 3යි ඕම් හරහා ගමන් කරන ධාරාව මොකක්ද කියලා. දැන් තේජානි මෙහෙමයි. හරිද? අපි බැටරියකින් එළියට එනවනේ කරන්ට් එක. ඒ කරන්ට් එක අනිවාර්යෙන් බැටරියට එන්න ඕන. ඒක තමයි ධාරාවිතයේ තියෙන තියරි එක. එතකොට මෙතනින් 2 ඇම්පියර එනවා නම් මෙතෙන්ට කීයක් එනවද? 2 ඇම්පියර තමයි 3යි හරහාත් එන්නේ. එහෙනම් ඔන්න අපි හොයාගත්තා ප්‍රතිරෝධ දෙක හරහා ගමන් කරන ධාරාව මොකක්ද කියලා. අපි යමු ඊළඟ ගන්නට. ඊළඟට අහනවා දී ඇති පරිපතේ x හා y අතර සමග ප්‍රතිරෝධ සොයන්න. ගොඩක්ම ළමයි වරද්දන තැනක් තමයි එතකොට මම මෙතනක් දැම්මේ. මේක දාපු ගමන් මොකද්ද කරන්නේ? මේ දෙන්න සමාන්තරගතයි කියලා ගත්තා සමක හැදුවා. නෑ. මේක එහෙම තැනක් නෙමෙයි. අපි බලමු. විභාගෙට එන්න පුළුවන් තැනක් තවම ආවේ නැති තැනක්. හරිද? මෙහෙමයි වෙන්නේ. මේක ටිකක් මේ වැදගත් තැන. දැන් ඕක මේ අපි දන්නවා ඔය මේ සමහරට ඔයාලා කල්පනා කරලා ඇති මේ කොහොමද දැන් අර මම කලින් කිව්වනේ බැටරියකින් කරන්ට් එක ආවොත් එයා බැටරියට යන්න ඕන කියලා. ඉතින් එහෙනම් කොහොමද සර් මේ කරන්ට් එක වදින්නේ අපිට? ඒ කරන්ට් එක වැදුනායින් පස්සේ කරන්ට් එක මේ භූගත වෙන එක නෙවෙන්නේ. නේද? මෙහෙමයි. ඒක ටිකක් බරපතල කතාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඒ AC කරන්ට් එක කියන ගණන් ගත්තොත් ඒ කියන්නේ අපේ ගෘහ විද්‍යුත් පරිපථයට එන කරන්ට් එක ගත්තොත් එයාගේ දැන් අපි ලයිව් එකක් යනවා. ඒ කියන්නේ සජීවග්‍රය එනවා. ඊට පස්සේ අජීවග්‍රය යනවා. හැබැයි අජීවග්‍රයට අමතරව තව නිව්ටල් එකක් තියෙනවා. එයා තියෙන්නේ පොළව හරහා. ඒ කියන්නේ අපි ගත්තොත් විදුලි බලාගාර තේජානි දැන් විදුලි බලාගාරවල ජෙනරේටර්ස් වලින් නිව්ටල් එකක් දෙනවා පොළවට. ඊට අමතරව අපි දන්නවා ඒ ප්‍රාදේශීය මට්ටමින් තියෙනවා අපි කියනවා ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා. අපි ළමයි දන්නවා ඒක පරිණාමක කියලා. පරිණාමක වලනුත් එක අග්‍රයක් දෙනවා. ඊට අමතරව අන්න තුන්වෙනියා තමයි ඔය දැන් අපෙන් වැදුනොත්. ඒතර අපිට වැදුනොත් මොකක්ද වෙන්නේ? අපෙන් කරන්ට් එක භූගත වෙනවා. ඒතර ඒකට තමයි අපි කවුද පාවිච්චි කරන්නේ? ට්‍රිප් ස්විච් එක. අපි යාව භාවිතා කරලා අපිට පුළුවන්. ඒතර එයා හැමතිස්සෙම කැල්කියුලේට් කරනවා. අර මේ බැටරිය වගේ. දැන් ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. අපි හිතමු මේක දැන් මේ බැටරියක් නේ මේක සරල ධාරාවක්. මෙහෙම හිතුවොත් ට්‍රිප් ස්විච් එකෙන් කරන වැඩේ තමයි ළමයි මෙතනින් යන කරන්ට් එක මෙතෙන්ට එනවද කියලා හැමතිස්සෙම බලනවා. එන්නේ නැත්තම් මොකද්ද කරන්නේ? එයා හැමතිස්සෙම කැල්කියුලේෂන් එකක් කර ඉන්නේ. යනවා මෙච්චරක් එනවා. පොඩි යගයක් අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. හදිසි හරි මිනිස්සෙකුට හානිදායක වෙන්න පුළුවන් යගයක් අඩු වුණොත් ඔෆ් වෙනවා. ඒක තමයි අපේ එයාගේ රාජකාරිය. එතකොට මම ඔයාලට මෙන්න මේක කිව්වේ. දැන් මේක දැකපු ගමන් භූගතයි මේ දෙන්න වැඩක් නැහැ කියලා හිතනවා. ඒක කරන්න එපා ළමයි. මම ඒකයි ඔයාලට මේ බොහොම රසවත් දෙයක් කියලා දුන්නේ. එතකොට මොකද්ද මෙතන වෙන්නේ? ඔයාලා මේ දෙන්නට මෙහෙම ඉරක් ගහ ගන්න. මේ තියෙන්නේ භූගතව ඒ ලක්ෂ දෙක සම්බන්ධ වෙලා.
හරිද? සර්කිට් එකක ලක්ෂයක් භූගත කරලා දුන්නාම ඔයාලට දාගන්න පුළුවන් එකම දේ මොකද? එතන v සමානයි බිඳුව කියන එක විතරයි. ඒතර v සමානයි බිඳුව තව තැනක් තිබුණොත් ඒ දෙන පරිපථයට එකම ලක්ෂයක් වෙන ඔයාලා දෙන ඒ දෙනව එකතු කරගන්න ඕනේ. හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා. x හා y අතර සමග ප්‍රතිරෝධය තමයි අහන්නේ. හරිද? රයිට්. දැන් ඔයාලට පේනවා කොහොමද හදන්න ඕනේ කියලා. හරිද? දැන් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මේ දෙන්න අපිට පේනවා වෙනම සමාන්තරගතයි. ඒ දෙන්නගේ සමකේ මෙයත් එක්ක සමාන්තරගතයි. එහෙනම් අපි හයමු. මුලින්ම අපි මේ දෙන්නගේ සමකේ අපි මෙහෙම ගමු. කොහොමද? ගුණිත බෙදීම එකතුව. 3 වරක් 6 බෙදීම 3 ධන 6. කීයද? 3 6යි 9යි. කැපුවා 3යි. කැපුවා 2යි. කීයද? 2යි ඕම්. පල්ලෙහෙන් කීයද? ඔයාලට පේනවා අනිවාර්යෙන් මෙහෙන් එන කරන්ට් එක දෙපැත්තෙම යන්න ඕනේ. එහෙනම් පල්ලෙහෙන් කීයද ළමයි එන්නේ? 10යි ඕම්. එහෙනම් ආයි කවුද සමාන්තරගත? අපි හොයනවා R XY XY ප්‍රතිරෝධය හරහා සමග ප්‍රතිරෝධය. මේ ඔක්කොම වෙනුවට දාන්න පුළුවන්. තනි එක්කෙනා කවුද කියලා තමයි අපි මේ හොයන්නේ. එහෙනම් ඒක එනවා ළමයි බලන්න. 2යි ඕම් ගුණ කිරීම 10යි ඕම්. අපි බෙදනවා ගුණිත බෙදීම එකතුව 12යි ඕම්. එතකොට අපිට පුළුවන් මෙයාව කපන්න 6යි. ආයි කැපුවොත් 5යි. මෙයා කැපුවොත් 3යි. අපිට පුළුවන් 5 බෙදීම 3යි ඕම් කියලා අපිට එනවා අවසානයේදී එයාගේ සමග ප්‍රතිරෝධය. එතකොට බොහොම විශේෂ තැනක් ළමයි මේක. මම ඔයාලට කියනවා හොඳින් මතක තියාගන්න මේ වගේ ලක්ෂ දෙකක් භූගත කරලා තියෙන පුළුවන්. එහෙම නැත්නම් දැන් භූගත කරාගෙන හරියට මෙතන v සමානයි බිඳුව කිව්වා වගේ තමයි. එතකොට v සමානයි 6යි කියලා ලක්ෂ දෙකක් දීලා තිබුණොත් මොකද්ද? එතකොට ආයි පාඩු වෙන්නවද? නෑ. මොකද කරන්නේ? ගන්න වයර් එක. හරිද? ගෙදර ගිහලා වයර් කැලි ගේන්න යන්න එපා. හරිද? හිතින් ගත්තා. මොකද්ද අපි කරන්නේ? මේ දෙන්නම රයිට් මේ දෙන්න මෙහෙම ගත්තා අරගෙන ඔයාලා හිතින් මෙහෙම අමුණ ගන්න වයර් දෙක රයිට් වයර් දෙක එකතු කර ගන්න තමයි තියෙන්නේ මේ සන්නායක තියෙන්නේ මේ හැම තැනෙම නැවෙනවා හරිද මේ හැම තැනෙම නැවෙනවා බය වෙන්න එපා රූප සටහන ඔහොම තිබ්බට ඔයාලා අරගෙන හිතින් නවා ගන්න ඔයාලට ඕන විදිහට හදා ගන්න හරි අපි බලමු ඊළඟ ගන්න ඔන්න අපි එනවා අද අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන තැනකට එතකොට පූර්ණ පරිමාණ උත්ක්‍රමණය අපෙන් අහනවා හරිද මේක ඇමීටරයක සංවේදීතාවය ගැන ප්‍රශ්නයක් ඒතර අපිට සමහරලාට අවශ්‍ය වෙන ඇමීටරයේ සංවේදීතාවය වෙනස් කරගන්න. කුඩා ධාරාවන් අපිට මනින්න සිද්ධ වෙනවා. ඒ වගේම අපිට සමහරලාට විශාල ධාරාවන් මනින්න සිද්ධ වෙනවා. අපි බලමු කොහොමද එහෙනම් මෙයාව කරන්න කියලා. රයිට්. අපිට ගාන කියව ගන්න ඔයාලා ගානදී අපිට දීලා තියෙනවා පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 5 මිලි ඇම්පියර් ඒ වගේම අභ්‍යන්තර ප්‍රතිරෝධය 20 ඕම් වන ගැලනෝමීටරයකින් පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 5 ඇම්පියර් වන ඇමීටරයක් බවට තමයි අපිට මෙයාව පරිවර්තනය කරන්න තියෙන්නේ. හොඳයි අපි බලමු කොහොමද කරන්න කියලා. ඔන්න ළමයි අපි ගාව ගැලනෝමීටරයක් තියෙනවා. හරිද? එයාගේ ඇතුලේ 20 ඕම්ක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඉන්නවා. එතකොට අපිට බලන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රය යටතේදී මේවයි කොහොමද මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය එන්නේ කියලා ගැලනෝමීටරය ඇතුළ ගැනත් අපි කතා කරනවානේ. එතකොට මෙතනින් එනවා 5 මිලි ඇම්පියර්. රයිට්? 5 මිලි ඇම්පියර්ට මෙයා පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්වනවා. ඊට වඩා යන්න පුළුවන්ද එතකොට? බෑ. හරිද? එහෙනම් හැබැයි පුතෝ දැන් අපිට කියනවා 5 ඇම්පියර් මනින්නලු. අනේ දෙයියනේ කොහොමද කරන්නේ? ඇයි? මෙතන 5 මිලි ඇම්පියර්. මිලි ඇම්පියර් වලින් ගත්තොත් 5 ඇම්පියර් කියන්නේ කීයද? 5000. කොහොම ඒ කරන්නේ? අපි කරනවා මෙහෙම වැඩ. ඔයාලා හිතන්න රුධිර නාලයක් બ્લોක් වෙලා තියෙනවා. මෙතනින් යන්න ඉඩමදි. මොකද්ද කරන්නේ ડોක්ටර්ස්ලා? ගත්ත කකුලෙන් කැපුවා හයි කරා බයිපාස් කරා. එහෙනම් ඔන්න අපි පාරකුත් හැදුවා ඒ වගේ. අපි තව පාරක් හදලා දුන්නා. ඊතුරු ධාරාව මෙහෙන් යන්න. මෙයාගෙන් හැබැයි 5 මිලි ඇම්පියර්. ඉතින් එහෙම කිව්වට යන්නේ නෑනේ. යන විදිහට අපි හදලා දෙන්න ඕන. එහෙනම් ඔන්න R අපි දැම්මා. එහෙනම් අපි දැන් හොයමු මේ R ගේ අගය කීයද කියලා. කවුද දාන්නේ? ධාරා බෙදීම. මෙහෙන් 5 මිලි ඇම්පියර් ඇද්දි මෙහෙන් කීයක් ගන්න ඕනද? 4995යි මිලි ඇම්පියර්. බහුතරයකගේ තේරීම කවුද? R. හොඳයි. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මෙයා අපි ගමු 5 ඇම්පියර්. 5 ඇම්පියර් අපි ගන්නව නම් උඩට එන්නේ කවුද? R තමයි එන්නේ උඩට. right. 5 ගුණ කිරීම 10 ඍණ 3 සමාන වෙනවා උඩට එනවා R. ඇයි? මං කියවනේ මෙයා ධාරා බෙදීම හොඳේ. මෙයා හරහා යන ධාරාවට මෙයාව තමයි අපි උඩට දාන්නේ. R උඩට එනවා යටට එනවා කවුද? 20 ධන R. වාරයක් මුළු ධාරාව කීයද? 5 ඇම්පියර්. හොඳයි. 5ට 5 කැපෙනවා. 10 ඍණ 3 මෙහාට එනකොට 10
ධන 3ක් වෙනවා. 20R මේ පැත්තට එනවා. 20R 20 ධන R සමානයි මෙයා මෙහාට ආවම කීයක් වෙනවද? 10R. බුදු අම්මෝ 10R. ඊට පස්සේ මොකද දෙන්නේ? මේ පැත්ත මෙහාට යනවා අපිට යනවා 20 සමානයි 999R. R වෙනවා අපිට 20 බෙදීම 999යි කියලා. අනේ ඕක 10ෙම බෙදලා දාන්න. බෙදලා බලන්න කොහොමත් එන්නේ එකම වගේ ගාණක් තමයි. කීයද? ආසන්න වශයෙන් එනවා 0.02 ඕම් කියලා. 0.02 ඕම් කියලා අපිට ආසන්න වශයෙන් එනවා. 10ෙන් බෙදුවා ආයි තව බිඳුවයි ඔහොම යන්නේ. හරිද? එතකොට අපිට ආසන්නගේ විදිහට එයාව ගන්න පුළුවන්. එහෙනම් අන්න පුතේ අපි මොකද්ද මේ කරේ? මිලියමීටරයක් තිබ්බා. එයාගේ හරහා 5 මිලි ඇම්පියර් යන පුළුවන්. 5 ඇම්පියර් මනින්න පුළුවන් එකක් විදිහට අපි හදාගත්තා. දැන් කවුද මේ ඇමීටරය? ඕක තමයි ඇමීටරය. මෙයා සම්පූර්ණ මෙක්කන තමයි ඇමීටරය. දැන් අපිට මෙයාව හිතන්නකෝ දැන් මෙයා මොකක් හරි ලස්සනට මෙයාව අපි එළියට පේන්න හදලා තියෙනවා. දැන් අපි දන්නේ මෙයා මේ කඩනවා කියලා ඇතුලෙන්. අපිට පේන්නේ 5 ඇම්පියර් ඇතුලට යනවා 5 ඇම්පියර් එළියට යනවා. එතකොට මෙයාගේ පූර්ණ පරිමාණය පෙන්නනවා. හොඳයි වෙලාව 3:45යි අපිට තව විනාඩි 10ක් 12ක් විතර තියෙනවා. ඔව්. අපි බලමු ඊළඟට තියෙනවා කලින් ගාන නෙමෙයි හරිද? හොඳට කියවන්න. පූර්ණ පරිමාණ උත්ක්‍රමණයේ 10 මිලි ඇම්පියර් හා අභ්‍යන්තර ප්‍රතිරෝධය 20 ඕම් වන ගැල්වනෝමීටරයක් මොකක් 1 වෝල්ට්. ඔව් 1 වෝල්ට්. 1 වෝල්ට් සඳහා පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් ලබා දෙන වෝල්ට් මීටරයක් බවට කවුද? ගැල්වනෝමීටරයක්. ධාරාව මනින්න භාවිතා කරන එක්කෙනා මෙන්න වෝල්ට් මීටරයක් බවට පත් කරන්නලු. අපි බලමු කොහොමද කරන්න කියලා. පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පරිපත් සටහනක් ඇඳලා බාහිර ප්‍රතිරෝධය අගයත් සොයන්නලු. බලමු කොහොමද කරන්න කියලා. හොඳයි. අපි බලමු ඉස්සෙල්ලා මේකේ මොකද්ද වෙන වැඩේ කියලා. ඔන්න ගැල්වනෝමීටරේ ඉන්නවා. එයාගේ ඇතුලේ තියෙනවා 20 ඕම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක්. හරිද? එයා හරහා යනවා එයාගේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය. දැන් මොකද්ද පුතේ මේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය කියන්නේ? එයාගේ උපරිම පරිමාණය පෙන්වන්නේ මොන වගේ ධාරාවක් යනකොටද? හරිද? එතකොට මේක 10 මිලි ඇම්පියර්. 10 මිලි ඇම්පියර් තමයි එන්නේ. හරිද? අපිට කියනවා මේක 1 වෝල්ට් මනින්න පුළුවන් විදියට හදලා දෙන්නලු. හරි අපි නිකන් බලමු මෙයාට V = IR දාලා උපරිමය යනකොට කීයක් එයිද කියලා. මේක දෙප් කෙලවර විභවාන්තරය මට හොයලා දෙන්නකෝ. V1 සමානයි V සමානයි IR. I කීයද? 10 ගුණ කිරීම 10 ඍණ 3යි. R කීයද? 20යි. කීයද? 200 ගුණ කිරීම 10 ඍණ 3ක් එනවා. එතකොට අපිට එනවා පුතේ 0.2 වෝල්ට් කියලා. කීයයි වෝල්ට් මනින්න ඕනද? 1 වෝල්ට්. 1 වෝල්ට් මනින්න කිව්වට ගැල්වනෝමීටරයෙන් මනින්න පුළුවන් 0.2 වෝල්ට්. දැන් ගැල්වනෝමීටරයෙන් මනින්න පුළුවන් ක්‍රමාංකණය වෙනස් කරන්න තියෙන්නේ. එතකොට අපි ගත්තොත් 10 මිලි ඇම්පියර් යද්දි 0.2 වෝල්ට් පෙන්වනවා. ඊට පස්සේ ඒ වගේම අපි මැද්ද වගේ ගන්නවා. එතකොට 5 මිලි ඇම්පියර් නම් 0.1 වෝල්ට් තමයි පෙන්වන්නේ. මොකද මෙතන I සමානුපාතිකව වෙනස් වෙන්නේ. එතකොට දැන් අපිට එහෙම නෙමෙයි කරගන්න. අපිට මේක කරගන්න ඕන අපිට මේව ක්‍රමාංකණය කරන්න ඕන 10 මිලි ඇම්පියර් යද්දි 1 වෝල්ට් ලියන්න පුළුවන් විදියට. හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා. මෙහෙමයි. අපි දානවා මෙයාට එහෙනම් මේකට අපි තව පාරක් ගහලා හරියන්නේ නැහැ නේ. මොකද මතක තියාගන්න සමාන්තරගත ප්‍රතිරෝධයක් සෙට් වෙනකොට හරිද? ඒ කියන්නේ හිතන්න පාරවල් දෙකක් තියෙනවා. ඒ පාර අපි ඊගාවට හයි කරන පාර කොච්චර අමාරු පාරක් වුණත් අර කලින්ට වඩා ප්‍රතිරෝධය අඩු වෙන එක තමයි වෙන්නේ. මොකද වාහන වලට දැන් මේ තෝරගන්න එයාට තියෙන ඔප්ෂන් දෙකක්. එතකොට අනිවාර්යයෙන්ම අර මේ යන්න පුළුවන් මුළු යන්න පුළුවන් වාහන ගාන වැඩි වෙනවා. එතකොට මෙයාට එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ? මෙයාට එක්කලා හරියන්නේ නැහැ. මෙයාට කරන්නේ අපි ශ්‍රේණිගතව තව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. එතකොට එයා ගන්න ඕනේ එහෙනම් කවුද? දැන් මෙයා 0.2 වෝල්ට් ගනිද්දි එහෙනම් මෙයා කීයක් ගන්න ඕනද? ඔක්කොම කීයද ළමයි? ඔක්කොම කීයද? 1 වෝල්ට්. එහෙනම් මෙයා කීයක් ගන්නවද? 0.8 වෝල්ට් මෙයා ගන්න ඕන. ඕක තමයි වෙන්න ඕන. එහෙනම් මොකද්ද දාන්න තියෙන්නේ? විභව බෙදීම දානවා අපි. රයිට්. මොකද්ද වෙන්න ඕනේ? 0.8 වෝල්ට් සමානයි මෙයාට තමයි විභව බෙදීම දාන්නේ. 0.8 ගන්නේ කවුද? R. ඔක්කොම කීයද? R ධන 20යි. ඒ දෙන්නටම යන මුළු විභවාන්තරය කීයද? 1 වෝල්ට්. 1 වෝල්ට්. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? අපි මේවට මම කැමතිම නැහැ. 0.8 ලියන්න කැමතිම නැහැ. මොකද කරන්නේ? 10න් 8 ලියනවා. හරිද? මේ මම කැමති නැහැ කිව්ව ඔයාලට එහෙම කරන්න කියලා සුළු කිරීම ලේසි කරගන්න. හරිද?
එතකොට අපිට නම් 8යි r ධන 160 සමානයි 10යි r කියලා එනවා. එතකොට අපිට මේක මේ පැත්තට අඩු වුණා අපිට නම් 2යි r සමානයි 160යි. එහෙනම් අපිට එනවා r සමානයි 80යි ඕම් කියලා. ඔන්න පුතේ අපි එහෙනම් මොකද්ද කරේ? ගැල්වනෝමීටරයක් අපි බවට පත් කරා වෝල්ට් මීටරයක් බවට. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ මෙයාගේ අර ඩිස්ප්ලේ එකේ ක්‍රමාංකණය ටික වෙනස් කරලා මිලිමීටර තියෙන තැන් වලට අදාළ වෝල්ට් අගයන් ටික දාගන්න. අපි බලමු ඒව කොහොමද කරන්න කියලා. තේජානේ අපිට තව කොච්චර වෙලාවක් ගන්න පුළුවන්ද? තව අපිට විනාඩි 7ක් විතර. හොඳයි. ඊළඟට මම ඔයාලට දාලා තියෙන්නේ පසුගිය විභාග ප්‍රශ්නයක් ඕම් මීටරයේ ඇසුරින් අපි බලමු ඉක්මනින් යාව කතා කරගෙන යමු. අපිට පුළුවන් කොටස අපි කතා කරගමු. හොඳයි. අපිට සර්කිට් එක දීලා තියෙනවා. එතකොට අපිට කියනවා S ප්‍රතිරෝධයක් A මිලිමීටරයක් සහ E බැටරියක් ඔය විදිහට අපිට පෙන්වලා තියෙන විදිහට ඔය දේවල් ටික කියලා තියෙනවා මෙහෙම සම්බන්ධ කරනවා කියලා. හරිද? ඊට පස්සේ අපිට මේවයි අගයන් ටික දීලා තියෙනවා. හරි? බැටරි අගය කීයද? මෙයාලගේ අගයන් කීයද කියලා අහලා අපිට අවසානට අහනවා. මොකක්ද අහන්නේ? අපෙන් අහනවා මේ ඉදිරි ගණන් ටිකට හිමිහිට අහගෙන යනවා. අපි බලමු ඉස්සරහට මොනවා අහයිද කියලා. එතකොට ඔයාලට ගාන අවශ්‍ය නම් ගන්න පුළුවන් මේක 2002 ප්‍රශ්නය. ඊට අමතරව අපි ටියුට් එක දාලා තිනවා. ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ප්‍රසන්ටේෂන් එකෙනුත් අපි පෙන්නලා තියෙනවා. හොඳයි. මුලින්ම අහන්නේ S ප්‍රතිරෝධය අගය සොයන්න කියලා. මේ ඕම් මීටරයෙන් ප්‍රශ්නයකට ආවොත් අනිවාර්යෙන්ම අහන එකක් තමයි ඕක. S ප්‍රතිරෝධය අගය සොයන්න කියලා. හොඳයි. අපි බලමු කොහොමද මෙයාව කරන්න කියලා. මේක මෙහෙමයි වෙන්නේ. හරිද? මේ අපි දැන් ප්‍රතිරෝධයක් මනින්න හදන්නේ කවුරු භාවිතා කරලාද? ගැල්වනෝමීටරයක් භාවිතා කරලා. right? හරි බලන්නකො ළමයි. දැන් මෙතෙන්ට එනවා R. හරිද? මෙතන තියෙනවා x සහ මෙතන තියෙනවා y ව. අපිට E විදියට කීයද දීලා තියෙන අපි දීපුවා ගෑන් ටිකම දාමු. එතකොට ලේසි 10යි වෝල්ට්. හරිද? ඊට පස්සේ S ගියා තමයි අපෙන් අහන්නේ ප්‍රශ්නෙට. ඊට පස්සේ අපිට ඇමීටර් ඒ කියන්නේ මේ මෙයා ගැල්වනෝමීටරයක් තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. දෙකම ඉතින් අවුලක් නැහැ. ඔය විදිහට ගන්නවා. හරි බලන්න. දැන් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි S වල අගය මොකද්ද කියලා අහනවා. ඇමීටරයේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය බලන්න ළමයි. ඇමීටරයේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය අපිට කියනවා 1 මිලි ඇම්පියර් කියලා. පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 1 මිලි ඇම්පියර් වන ඇමීටරයක් තමයි දෙන්නේ. මෙයාගේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය අපිට එනවා 1 මිලි ඇම්පියර්. මොකද්ද පූර්ණ පරිමාණ උත්ක්‍රමණය කියන්නේ? කලින් කිව්වා එයාට මනින්න පුළුවන් උපරිම අගය මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 25යි ඕම්. හරිද? right. දැන් අපි මොකද කරන්නේ? අපි මේකට V සමානයි IR දාන. අපෙන් අහන්නේ S ප්‍රතිරෝධයගේ මේකයි. S ප්‍රතිරෝධයක් තේජානි මෙතෙන්ට හයි කරන්න හේතුව තමයි හරිද? හදිසියවත් මෙතෙන්ට 0.5 ඕම් ප්‍රතිරෝධයක් නේ ලැබෙන්න පුළුවන් අඩුමගේ. ප්‍රතිරෝධය ලැබෙන්න පුළුවන් අඩුම බිඳුව. බිඳුව ලැබුණොත් මෙයා පිච්චෙන්න බෑ. ඊට අමතරව මෙයාගේ පෙන්වන්න ඕන උපරිම පූර්ණ පරිමාණ උත්ක්‍රමණය. මොකද වැඩිම ධාරාවක් යන්නේ අඩුම ප්‍රතිරෝධෙදී. එහෙනම් අපි මෙයාට දානවා V සමානයි IR. V සමානයි IR දානවා 10 සමානයි මෙතනින් යන I කීයද එතකොට? පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 1 මිලි ඇම්පියර් 1 ගුණ කිරීම 10 ඍණ 3යි. වාරයක් R කීයද ළමයි? R එන්නේ S ධන 25. එහෙනම් අපිට මෙතනින් කීයක් එනවද? ඔයාලට පුළුවන් S වල අගය සුළු කරගන්න. මෙතනින් 10000යි 10000න් 25ක් ගියාම අපිට එනවා 9975යි ඕම් කියලා අපිට එනවා. හරිද? හොඳයි අපි යමු ඊළඟට. හොඳයි. ඊළඟට අපෙන් අහනවා R සමානයි බිඳුව අවස්ථාව ප්‍රායෝගිකව ඔබ ලබා ගන්නේ කෙසේද? දැන් මම කියවනවා R සමානයි බිඳුවක් වුණොත් මෙයාගේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය තමයි පෙන්වන්නේ. මොකද වැඩිම ධාරාව තමයි මේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය කියන්නේ. එයා යන්නේ R ගගේ අඩුම වුණාම. කොහොමද අපි ඒක ලබා ගන්නේ? අපි කියනවා XY ලුහුවත් කළා. ලුහුවත් කියලා කියන එක අපිට තේරෙන්න කිව්වොත් ෂෝට් කළා. හරිද? ෂෝට් සර්කිට් කරනවා කියන්නේ ඔන්න ඕක මේ දෙන්නව ලුහුවත් කරන එහෙම නැත්නම් මෙයාව සන්නායකයකින් සම්බන්ධ කරනවා. හොඳයි. ඊළඟට අපෙන් අහනවා මිලිමීටරයේ සුච්චකයේ කියන්නේ කටුවේ උත්ක්‍රමණය පිහිටීමේ මේක අපිට අඳින්න කියලා. එතකොට අපිට මෙයාව ගන්න පුළුවන් ඔයාලට පේනවා මිලිමීටරේ ඩිස්ප්ලේ එක මෙතන පෙන්වනවා. එතකොට මෙයාගේ උපරිම පරිමාණ උත්ක්‍රමණය යන තැන මෙන්න මේ කොටුවට තමයි අදාළ වෙන්නේ. ඔය අපි හොයාගන්නපු තැන කීයද එතකොට ප්‍රතිරෝධය? 0.5 ඕම්. R වල අගය තමයි ලියන්නේ. හොඳේ. R වල අගය තමයි අපි ලියන්න ඕන. එතකොට මෙයා කීයද? 0.5 ඕම් තමයි අපිට
එන්නේ. හොඳයි අපි නැවත යමු ගානට. හරි. ඊළඟට අපෙන් අහනවා හොඳයි. ඊළඟට අපෙන් අහනවා r සමානයි අනන්තය වුණාම මෙයාගේ යන ධාරාව මොකද්ද සහ ඒ අවස්ථාවේදී අපිට නැවත අර යවඳල පෙන්වන්නලු. r අනන්තයක් වුණාම මොකද්ද වෙන්නේ? r අනන්තයක් වුණාම මේ v සමානයි ir එකේ r අනන්තයයි. එතකොට මම අහගෙන හිටියා කලිනුත් සර් කිව්වා නේද? මෝහිනී අනන්තයෙන් බෙදුවා නේද? කීයද? බිඳුවයි. එහෙනම් ඒකම තමයි පුතේ මෙතන ඔයාලට කියන්න තියෙන්නේ. එතකොට බිඳුවයි ඕම් තමයි ඉන්නේ. අනන්තය ලබා ගන්නේ කොහොමද කියලා එතකොට අහනවා. හරිද? අනන්තය ලබා ගන්නේ කොහොමද කියලා අහනවා. අනන්තය ලබා ගන්නේ එහෙනම් කොහොමද? අනන්තය අපි ලබා ගන්නේ xy සම්බන්ධ නොකර තියනවා. ඉවරයිනේ. ඇයි? කොහොමද එතකොට ධාරාවක් යන්නේ? ධාරාවක් යන විදියක් නැහැ. එහෙනම් අපි xyව සම්බන්ධ නොකර තැබීම මගින් අපිට පුළුවන් මෙයාගේ අනන්ත ප්‍රතිරෝධ අවස්ථාව ලබා ගන්න. එහෙම නැත්නම් අපි කියනවා පරිපථයේ විසන්ධි කර තැබීම කියලා. පරිපථයේ විසන්ධි කර තැබීම කියලා. හොඳයි. තවසට විනාඩියක් දෙන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපෙන් අහන්නේ ආර්හි කුමනා ගැන සඳහා පාස්දාන උත්ක්‍රමන මිලිමීටරය මගින් පෙන්눔 කරයිද කියලා මම ඔයාලට කියන්නම් කොහොමද අපි ඒක හදන්න ඕන කියලා. එතකොට ඔයාලට පුතේ මෙහෙමයි කරන්න තියෙන්නේ. හරිද? දැන් අහන්නේ මේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් හරි අඩක් පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් 4න් පංගුවක්නේ. එතකොට අපි දන්න පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 1 මිලි ඇම්පියර්නේ. ඔයාලා මෙතෙන්ට දාන්න මෙන්න මේ ධාරාව වෙනුවට දැන් කීයද? අර්ධයක් වෙනකොට භාගයයි. ඒ කියන්නේ 0.5යි. 4න් එකක් වෙනකොට 0.25යි. එතකොට එහෙම දාන ගමන් දැන් ඔයාලට අලුතෙන් දාන එක v සමානයි ir එකට මෙතෙන් එකතු වෙනවා. හරිද? දැන් 10යි වෝල්ට් නේ මෙතන තියෙන්නේ. එතකොට අර යන්න ඕන ධාරාව මෙතෙන්ට දාන්න. අර කියලා තියෙන එක ප්‍රතිරෝධයට කවුද එන්නේ? s ධන 25. ඒ කියන්නේ කීයද? 10000. 10000ක් එනවනේ. ඒ කියන්නේ s ධන 25. හරිද? ඕක ධන r. එහෙනම් මෙයා ධන r කියලා ගන්න. එතකොට ඔයාලට ඔය ගණන හදලා ඔයාලට r ගේ අගය හොයාගන්නයි තියෙන්නේ. එතකොට අපිට පේනවා මෙයාගේ අගයන් ටික එනවා. මට තව පොඩ්ඩි වෙලාවක් දෙන්න. මේකෙදි එන්නේ ඔයාලට හරිද? ඔයාලට මේකෙදි එන්නේ රේඛීය පරිමාණයක් නෙමෙයි. රේඛීය පරිමාණයක් එන්න නැති වෙන හේතුව තමයි ඔයාලා බලන්න 0.5 ඇම්පියර් පෙන්වන්නේ අනන්තයයි ඕම් වලදී. 1 ඇම්පියර් පෙන්වන්නේ 0.5 ඕම් වලදී. 0 ඉඳන් අනන්තයට අපිට බෑනේ කෝණේ බෙදලා දාන්න. මේකට මෙච්චරයි මේකට මෙච්චරයි කියලා. ඒතර මේවට ගත්තොත් අපිට අගයන් එනවා. මේ හරියේ අනන්තයක්. එතකොට මෙහෙමයි. මුල හරිය අඩුවෙන් අඩුවෙන් යන්නේ. අනිත් එක තමයි මෙයාගේ පරිමාණේ කන පිටට තමයි එන්නේ. පරිමාණේ කන පිටට එන්නේ මුල හරිය අඩුයි. ඒ කියන්නේ යම්කිසි නියත කෝණයකට එන ඕම් ප්‍රමාණය අඩුයි. පහුවෙන්න ලොකු ප්‍රමාණ වලින් එනවා. මොකද අපි අනන්තයටම යන්න ඕන නිසා. එහෙනම් අනන්තයට යනකොට මතක තියාගන්න අපිට රේඛීයව යන්න බෑ. හරිද? එතකොට රේඛීයව නොවේ එතෙන්දී යන්නේ අපි ඒක තමයි මෙතන තියෙන විශේෂම දේ. එතකොට අපි අද කතා කරා මේ ගැල්වනෝමීටරයක් භාවිතා කරලා අපි කොහොමද වෝල්ට් මීටරයක් හදන්නේ? ඇමීටරේ අපි කොහොමද යාගේ සංවේදීතාවය වෙනස් කරන්නේ සහ අපි ආව කොහොමද ඕම් මීටරයක් කරන්නේ කියලා. එතකොට මල්ටිමීටර එකෙන් කරන්නේ මොකද්ද? ඔන්න ඒ වල ටික තමයි කරන්නේ. හොඳයි. හොඳයි. භෞතික විද්‍යාවට අදාළව ධාරා විද්‍යුතය ගැන තමයි අද අපි කතා කළේ. ධාරා විද්‍යුතයේ තවත් එක කොටසක් පහුගිය සතියේ අපි කතා කළා මුල් කොටස. ඉතින් බොහොම ස්තුතියි අද තරිදු විතානගේ සර් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රවීණ දේශකවරයෙක් විදිහට අද මේ පාඩම අපිට කියලා දුන්නාට. එහෙනම් වැඩිදුර තොරතුරු සහ පහුගිය පාඩම් හැම දෙයක්ම මේ අද කතා කරපු හැම දෙයක්ම ඔබට පුළුවන් රූපවාහිනී ජාතික පාසල YouTube channel එකට ගිහිල්ලා බලන්න. අපේ ගුරුතලාව හැම පාඩමක්ම මේ හැම ප්‍රවීණ දේශකවරයෙක් ඉදිරිපත් කරන හැම දෙයක්ම ඔබට බොහොම පැහැදිලිව බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ළමයිගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා පාඩමට අදාළ දේවල් ගැන පමණක් අපෙන් ප්‍රශ්න කරන්න කියලා. WhatsApp එකට මැසේජ් එවද්දී ඒක ඇත්ත 0.74යි 153යි 59යි 53 0.74යි 153යි 59යි 53 තරඳ සර්ගේ WhatsApp අංකය. පාඩමට අදාළව ඇරෙන්න වෙන ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි කරන්න බලාපොරොත්තු වෙන මගේ කොටස ඊළඟට තියෙන ඉලෙක්ට්‍රොනික මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට කැමති නම් ඒ පිළිබඳව ඔයාලට මොනවාද අර ගොඩක්ම ඔයාලට කරන්න ඕන කියලා අපිට යෝජනාවක් දෙන්න පුළුවන්. ඔව් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔන්න එහෙනම් මේ අදාළ ප්‍රශ්න විතරයි පාඩමට අදාළ ඒවා විතරයි වෙන ඒවාට උත්තර ලැබෙන්නේ. භෞතික විද්‍යාව පමණයි. භෞතික විද්‍යාව. හරි. එහෙමනම් අපි අදට ගිහින් ගෙන්නම් ගුරුතලාව හෙටත් හරියටම පස්වරු 2ට ඔබව හම්බෙන්නේ එයි. ඔබට පුළුවන් වෙයි තවත් මේ වගේ උසස් පෙළට අදාළ පුනරීක්ෂණ අභ්‍යාස මාලාවක් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න. එහෙනම් අදට ගිහින් ගෙන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. ආයිබෝන්.